අයිබෝන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හෙරු 11:55 මධ්‍යන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මදුශාන්ත සිල්වා මම තෙලිනි නදීෂා රණසිංහ ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත නිදහස් චතුරස්‍රය අසල මලසිරුරක් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරීන් අතර සිදු වූ දුරකථන සංවාද රැසක් ජනපති කොමිසමේදී හෙළිවෙයි. සමාජ දුරස්ථ භාවය ඇතිව ආගමික කටයුතු වලට අද සිට අවසර. කෙන්යානු පොලිසියේ ක්‍රූරත්වය. පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට පෙර දින ප්‍රහාරයක් එල්ල විය හැකි බවට නිශ්චිත තොරතුරු ලැබී තිබුණු බවට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ යානාවරණය වුණා. ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා ලබා දුන් සාක්ෂි අනුවයි. දවසේ පුවත පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ පෙරවරු 10 සිට පස්වරු 7:10 පමණ වන තෙක් සාක්ෂි ලබා දුන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතායි. මෙහිදී කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ තෞහිද් ජමාත් සංවිධානය ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවට මීට පෙර තොරතුරු අනාවරණය වූ යන්නයි. සාක්ෂිකරු ඊට පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ 2019 4 වෙනි මාස 20 වෙනි දින පස්වරු 5:47ට පමණ එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතාගෙන් ඇමතුමක් ලැබුණ බවයි. එහිදී පාස්කු ඉරිදා දින ප්‍රහාරය එල්ල විය හැකි බවත් දේවස්ථානයන්ගේ ආරක්ෂාව තර කරන ලෙසත් ඉල්ලා සිටි බව සාක්ෂිකරු සඳහන් කළා. පසුව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පස්වරු 5:55ට පමණ ඇමතුමක් ලබා දෙමින් මීට පෙර ලැබුණු බුද්ධි තොරතුරු වලට අනුව දේවස්ථානයන්ට සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් සිදු විය හැකි බැවින් අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙසට කියා සිටි බවද සාක්ෂිකරු සඳහන් කළා. එමෙන්ම කල්මුනේ සිදු වූ යතුරුපැදි පුපුරවා හැරීම පෙරහුරුවක් ලෙස සිදු කළ එකක් බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති බවද ඒ මොහොතේදී නිලන්ත ජයවර්ධන මහතා සඳහන් කළ බව සාක්ෂිකරු පැවසුවා. ත්‍රස්ත සංවිධානයක් සාක්ෂි ඉදිරි කරමින් එලෙස පුපුරවා හැරීමක් සිදු කරන්නේද යන්න තමන් නිලන්ත ජයවර්ධන මහතාගෙන් විමසා සිටි බවත් එහිදී ඔහු සඳහන් කළේ ඒ සියලු පරීක්ෂණ සිදු කළ බවත් 21 වෙනිදා ප්‍රහාරය විය හැකි බවට පොලිස්පති දැනුවත් කළ බවයි. කතෝලික දේවස්ථානවලට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට නිලන්ත ජයවර්ධන මහතා විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බව පැවසුවේද යන්න එවිට කොමිසම විමසා සිටියා. ඊට පිළිතුරු ලබා දුන් සාක්ෂිකරු සඳහන් කළේ කතෝලික දේවස්ථානවලට 21 වෙනිදා ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බවයි. පසුව කොමිසම විමසා සිටියේ එහිදී කාදිනල් හිමියන්ව දැනුවත් කිරීමට කටයුතු නොකළේ මන්ද යන්නයි. සාක්ෂිකරු පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ තමන් එලෙස දැනුම් දීමක් සිදු නොකළ බවයි. 21 වෙනිදා ප්‍රහාරය දැනුවත් වූ පසු එය වැළැක්වීමට ගත් ක්‍රියාමාර්ග මොනවාද යන්න කොමිසම විමසා සිටියා. 21 වෙනිදා ප්‍රහාරය සිදු විය හැකි බවට තමන් යටතේ සිටින නියෝජ්‍ය පොලිස්පතිවරු 4 දෙනා දැනුවත් කළ බව ඔහු පැවසුවා. ඒ අතරතුර පොලිස්පතිවරයා තමන්ට ඇමතුමක් ලබා දී නිලන්තගේ පණිවිඩයක් ලැබුණේද යන්න විමසා සිටි බවත් එයට ඔව් යනුවෙන් තමන් පිළිතුරු දුන් බවත් සාක්ෂිකරු කොමිසමට අනාවරණය කළා. 21 වෙනිදා උදෑසන 8:29ට ප්‍රහාරය සිදුවීමට පෙර නිලන්ත ජයවර්ධන යලිත් දුරකථන ඇමතුමක් ලබා දෙමින් සාක්ෂිකරු සඳහන් කළා. පසුව නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගෙන් මෙතදිස්ත පල්ලියක් තිබෙන බවයි. එවිට නිලන්ත ජයවර්ධන දැනුම් දී ඇත්තේ එම පල්ලියට ප්‍රහාරයක් එල්ල විය හැකි බවයි. ඒ අනුව තමන් කොල්ලුපිටියේ අදාළ දේවස්ථානයට ආරක්ෂාව ලබා දෙන ලෙස දැනුම් දුන්නා යනුවෙන් සාක්ෂිකරු කොමිසමට සඳහන් කළා. කොටහේනේ ග්‍රෑන්ඩ් පාස් වල පිහිටි දේවස්ථාන දෙකකට ඉක්මනින් ආරක්ෂාව ලබා දෙන ලෙස නිලන්ත ජයවර්ධන තමන්ට යලිත් ඇමතුමක් දී සඳහන් කළ බව සාක්ෂිකරු කොමිසමට අනාවරණය කළා. පසුව ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකව දැනුවත් කළ බවයි සාක්ෂිකරු කියා සිටියේ. දේවස්ථානවලට ප්‍රහාර එල්ලවන බවට සඳහන් වන විටත් දේව මෙහෙයන් පැවැත්වීම වැළැක්වීමට කටයුතු නොකළේ මන්ද යන්න කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියා.
ඒ මොහොතේ දේවමෙහෙයන් පැවැත්වීමට කටයුතු කළා නම් හොඳ බව Tamanට දැන් වැටහුණද ඒ මොහොතේ එවැනි ප්‍රහාරයක් සිදු නොවුණේ නම් පාස්කු දේවමෙහෙය කඩාකප්පල් කිරීම පිළිබඳව චෝදනා එල්ලවන බැවින් එම තීරණය Tamanට ගැනීමට නොහැකි බවයි සාක්ෂිකරු සඳහන් කළේ. ජනාධිපති කාර්යාලයේ අසල උද්ඝෝෂණයක් සිදු කරන්න සූදානම් වන විට පොලිසිය අධිකරණ නියෝගගෙන ඊට මැදිහත් වනවා නම් ඇයි මේට එවන් ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි වූයේ යන්න කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියා. කලින් දවසේ නිලන්ත පැහැදිලිවම සඳහන් කළා මේ සිද්ධිය පොලිස්පති දැනුවත් කළ බවට. එය සිදු කළ යුත්තේ පොලිස්පති බව සාක්ෂිකරු සඳහන් කළා. මේ අතුරිය රාත්‍රියේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝණ මහතාගෙන් කොමිසම සාක්ෂි විමසූ අතර ඒ පිළිබඳ තොරතුරු සවස 6:55 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න. දවසේ පුවත වෙඩිවැදී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් නිදහස් චතුරස්‍රය ආසන්නයේ තිබී අද පෙරවරුවේ සොයාගෙන තිබුණා. මෙලෙස මියගොස් ඇත්තේ බම්බලපිටිය මිලාගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ ආරක්ෂක නිලධාරීන් මෙම මළ සිරුර දැක ඇති අතර ඒ පිළිබඳව කුරුඳුවත්ත පොලිසිය දැනුම්වත් කර තිබෙනවා. පසුව සිදු කළ පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙන්නේ මියගිය පුද්ගලයා රජීව් ප්‍රකාශ් ජයවීර නැමැති 64 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු 51 පොලිස් උද්‍යාන පාර මිලාගිරිය බම්බලපිටිය ලිපිනේ පදිංචි අයෙකු බවයි. මියගිය පුද්ගලයාගේ සිරුර අසල තිබී ගිනිඅවියක් සොයාගෙන ඇති අතර මෙය සියදිවි නසා ගැනීමක්ද නැතහොත් ඝාතනයක්ද යන්න තවමත් අනාවරණ වී නැහැ. ඔහු මීට පෙර ශ්‍රී ලංකන් ගුවන් සේවය යටතේ සේවය කර ඇති බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා. ඔහු ඊයේ දිනේදී බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසට පැමිණ ඇති අතර ඊට ප්‍රථම ඔහුගේ මෝටර රථයේ යතුර නිවසේ සේවිකාවට ලබා දී ඇති අතර අදාළ පුද්ගලයාගේ බිරිඳ විදේශගතව ජීවත් වන බව පොලිසිය පැවසුවා. සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. නව ආසාදිතයින් 8 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 1877ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ වාර්තා වූ ආසාදිතයින් සියලු දෙනාම නිරෝධායනය වෙමින් සිටි නාවික හමුදා සමාජිකින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. මෙරටදී සුවය ලැබූ COVID-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1150 දක්වා ඉහළ ගියේ ඊයේ දිනය තුළ ආසාදිතයන් 28 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමගයි. ඒ අනුව වෛරසය ආසාදිතව නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 716ක්. අද දිනය තුළ නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයන් 271 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලින් අනතුරුව PCR පරීක්ෂණ සිදු කර තම නිවසට පිටත් යාමට නියමිතව තිබෙනවා. එසේම අද දින වන විට ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයන් 12856 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවසට පිටත් ගොස් තිබෙනවා. ත්‍රිවිධ හමුදා මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 44ක් තුළ පුද්ගලයන් 4874 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටිනවා. මේ අතර මින්නේරිය කටුකැලියාව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ දින 21ක නිරෝධායන කාලය සම්පූර්ණ කළ චෙන්නයි සිට මෙරටට පැමිණි 59 දෙනෙකු අද යලි නිවෙස් වෙත පිටත් කර හැරුණා. COVID-19 තත්ත්වයත් සමග මෙරටට පැමිණීමට නොහැකිව පිලිපීනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් ඇතුළු 223 දෙනෙකු ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණියා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් UL 1423 දරන විශේෂ ගුවන් යානයකින් පිලිපීනයේ උසස් අධ්‍යාපනය ලැබමින් සිටි පිරිසක් සහ නැව් සමාගම්වල සේවකයන් පිරිසක් එම කණ්ඩායමට අයත්. ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණේ ගුවන් තොටුපළේදීම PCR පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුවයි. මේ අතර COVID-19 වසංගතෙන් පසුව පාසල් යලි විවෘත කිරීමේදී සෑම පාසලකම ගිලන් කාමරයක් සකස් කර තිබිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛයක් මගින් විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබෙනවා. ඒ පාසලේදී හදිසියේ රෝගී වන දරුවෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන තෙක් රඳවා තබා ගැනීමටයි. ගිලන් කාමරය ආලෝකයේ සහ වාතාශ්‍රය මනා ලෙස ලැබෙන පරිදි පැවතිය යුතු බවත් අත්සේදීමේ පහසුකම් එහි තිබිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන්. මේ අතර පාසල් පැවැත්වන වේලාව වෙනස් කිරීම හේතුවෙන් ගැටලු රැසක් උද්ගත විය හැකි බව ලංකා ගුරු සේවා සංගමය පෙන්වා දෙනවා. අපේ රටේ දරුවෝ පාසල් යන ක්‍රමවේදයන් දෙකක් තිබෙනවා. එකක් සිසු සැරියේ වගේ පොදු ප්‍රවාහන සේවාව. ඊළඟට පාසල් වෑන් රථ සහ පාසල් බස් රථ. මේ දරුවෝ පාසල් ප්‍රවාහන සේවාවල සහ සිසු සැරියේ බස් වල එන්නේ ශ්‍රේණි වශයෙන් නෙමෙයි. ඒතකොට වෙලාවල් 3කට පාසල් අවසන් කිරීම නිසා කොහොමද මේ දරුවෝ ආපහු නිවෙස් වලට යන්නේ? ඒතකොට 12ට පාසල් ආරෙන් දරුවට සමහරට 3:30 දක්වා ඉන්න වෙනවා. ඒක තුල ඒ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු රසක් නිර්මාණය වෙනවා. මේ තීරණ අරගෙන තියෙන ප්‍රායෝගිකත්වය ගැන කිසිදු අවබෝධයකින් දැනුමකින් තොරව කියලා තමයි අපිට හිතෙන්නේ.
තමන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කරුණු පැහැදිලි කළා. අධ්‍යාපන මන්ත්‍රීතුමා කියලා තිබුණා කොටස් වලට කඩලා 11 30 12 ඊළාට 1 30 3 30 දක්වා කාලය දාලා තිබුණා. නමුත් අපිට තියෙන එකම ගැටලුව තමයි අපිට සේවා 4ක් සපයන්න බැහැ. ලක්ෂ 50ක් මේ රටේ පාසල් දරුවෝ ඉන්නවා. ඒකෙන් 60%කට එහා පැත්තකින් යන්න අපි. එහෙමනම් රටේ වගේ යුතු ඇමතිවරයෙක්ට යුතුයකමක් තිබුණා. අපිව කැඳවලා අපිත් එක්ක සාකච්ඡා කරන්න අපිට කියන්න තුන මේකේ මොකද්ද කළ යුත්තේ කියන. ඒකම කියන්න ඕනේ නැවත වතාවක් සැප්තැම්බර් මාසයේ ආයෙත් නිවාඩුවක් වැටෙනවා. නැවත දෙසැම්බර් මාසයේ නිවාඩුවක් වැටෙනවා. එහෙම පස්සේ තමයි කියන්නේ කර්මාන්තේ විශාල පෞස්වයිඩ් පත් වෙනවා. අපි රජයට යෝජනා කරා ලක්ෂ 3ක ණය යෝජනා ක්‍රමයක් අපිට දෙන්න කියලා. නමුත් අද වෙනකම් අපිට සහනයක් ලැබිලා නැහැ. මේ අතර පුද්ගලයන් 50කගේ උපරිම සීමාවට යටත්ව ආගමික සිද්ධාස්ථාන විවෘත කිරීමට අද සිට අවසර හිමි වෙනවා. ඒ COVID-19 වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්වයි. කෙසේ වෙතත් සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කර ගනිමින් පුද්ගලයන් 50 දෙනෙකුට රැඳී සිටීමට ඉඩ පහසුකම් නොමැති ආගමික සිද්ධාස්ථානවල සාමාන්‍යයෙන් එම භූමියේ රැඳී සිටිය හැකි සංඛ්‍යාවෙන් අඩකට පමණක් රැඳී සිටිය හැකි වනවා. කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ආගමික කටයුතු ආරම්භ කෙරුණද සිකුරාදා දේව මෙහෙයන් ඇතුළු සාමූහික දේව මෙහෙයන් සියල්ල නැවත දැනුම් දෙන තුරු පැවැත්වීම තහනම් බවයි. ජාතික හින්දු සම්මේලනයේ පැවසුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව හින්දු කෝවිල්වල ආගමික කටයුතුද අද සිට ආරම්භ කරන බවයි. COVID-19 වෛරසය පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඩොලර් මිලියන 230ක් ලබා දුන් බවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වනියරච්චි මහත්මිය පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබුණු මූල්‍ය ආධාර පිළිබඳ රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කළා. කොරෝනා වෛරසය පාලනය කරන්නට WHO සංවිධානයෙන් ඩොලර් මිලියන 230ක් ලබලා දුන්නා. අපේ මුදලෙන් කියනවා නම් රුපියල් කෝටි 4200යි. මේ මුදල් වලට මොකද උනේ කියලා මම කැමති සෞඛ්‍ය ඇමතිතුමියගෙන් අහන්න. ෆේස් මාස්ක් මේවා ඕනනම් මිලියන 10ක් නෙමෙයි මිලියන 20ක් ගේන්න තිබුණා. මේවා වර්ගයේ ඒවා රටේ හැම එක්කෙනාටම එකක් දෙන්න. ඊට පස්සෙත් මුදල් ඉතුරු වෙනවා. ඔය ඩොලර් මිලියන 230ක්. අපිට වෙන්ටිලේටර්ස් ගේන්න තිබුණා. මේ මුදල් යොදවලා තියෙනවද කියලා මම අහන්න කැමතියි. COVID-19 රෝගය මර්ධනය කිරීම සඳහා මේ වන තෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඔවුන් අපේ රටට ලබා දී තිබෙන්නේ ඩොලර් මිලියන 1.9ක මුදලක්. මේ තියෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත ඒ සම්බන්ධයෙන් මට එවන ලද වාර්තාව. එතකොට ඩොලර් මිලියන 2ක් ලබා දුන්නම ඩොලර් මිලියන 230ක් ලබා දුන් බවට රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරන ලද ප්‍රකාශය සම්පූර්ණම අසත්‍යයක්. ඩොලර් මිලියන 2ක් ලබා දුන්නම් ඒ වගේ 100 ගුණයක් අප වෙත ලබා දුන් බවත් එය වියදම් කරපු ආකාරය රටට පැහැදිලි කළ යුතු ආකාරයක් තුමා ප්‍රකාශයක් නිකුත් කිරීම ගැන මා ඒක අතකින් පුදුම වෙන්නේ නැහැ. මොකද එතුමා මේ වෙලාවේ පත් වෙලා තියෙන දේශපාලන වියවුල් තත්ත්වය නිසා මේ ලබා දුන් මුදල 100 ගුණයකින් වැඩි කරලා ප්‍රකාශ කරන්න ඇති කියලා මා විශ්වාස කරනවා. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට සිදුව ඇති සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 4,23,900 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලොව රටවල් රැසකින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 75,97,341ක් වන අතර අප්‍රිකානු කලාපයේ වෛරසය සීඝ්‍රයෙන් වර්ධනය වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. ගත වූ පැය 24 තුළ ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වූයේ ලතින් ඇමරිකානු රාජ්‍යයක් වන බ්‍රසීලයෙන්. නව ආසාදිතයින් 30,465ක් කරටින් ඊයේ දිනේදී වාර්තා වීමත් සමග එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8,05,649ක් දක්වා ඉහළ ගියා. ඇමරිකාවෙන් වාර්තා වන දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ඉක්මවා යමින් නව පුද්ගල මරණ 1261ක් ඊයේ බ්‍රසීලයෙන් වාර්තා වූ අතර එහි සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්ුණේ 41,058ක් ලෙසින්. තවමත් ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් සහ පුද්ගල මරණ වාර්තා වීම අතින් ඉදිරියෙන්ම පසුවන්නේ ලොව සුපිරි බලවතා වන ඇමරිකාවයි. නව ආසාදිතයින් 23,300කට අධික සංඛ්‍යාවක් ඊයේ එරටින් වාර්තා වීමත් සමග සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 20,89,701ක් දක්වා ඉහළ ගියා. ඇමරිකාවෙන් ඊයේ දිනේදී වාර්තා වූයේ නව පුද්ගල මරණ 904ක් පමණයි. මෙතර එළඹෙන ඔක්තෝබර් මාසය වන විට ඇමරිකාවෙන් වාර්තා වන සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 1,70,000 ඉක්මවා යනු ඇති බවට වොෂින්ටන් විශ්වවිද්‍යාලය අනතුරු අඟවනවා. ලොව විශාලතම රට වන රුසියාව COVID-19 ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රතිවෛරස ඖෂධයක් යොදා ගැනීමට අවසරය ලබා දී තිබෙනවා. මේ වන විට රුසියාවෙන් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 5කට අධිකයි.
COVID-19 වෛරසයෙන් දකුණු ආසියානු කලාපයේ තවමත් දැඩි බලපෑමකට ලක්ව තිබෙන්නේ අසල්වැසි ඉන්දියාවයි. ඊයේ දිනේදී එරටින් නව ආසාදිතයින් 11128 සහ පුද්ගල මරණ 394ක් වාර්තා වුණා. අප්‍රිකානු කලාපයෙන් මේ වන විට වාර්තා වන COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 2,19,000කට අධික අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරුවංග වන්නේ එම කලාපයේ සිදුවිය හැකි COVID-19 මරණ සංඛ්‍යාව ඉහළ අගයක් ගනු ඇති බවයි. Even though these cases in Africa account for less than 3% of the global total, it's clear that the pandemic is accelerating. ලංකා ස්වරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝධ රථ සංගමේ සභාපති සුනීල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ මූල්‍ය සමාගම සම්බන්ධයෙන්ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා. තම සංගමයට ත්‍රිරෝධ රථයක් කල්බදු සමාගමකින් නිදහස් කර ගැනීමට ගිය අවස්ථාවේදී එම සංගමේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සිදු කළ පහර දීමකින් ඔහු ඝාතනයට ලක්ව තිබුණා. සුනිල් ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 14 වනදා කැස්බෑව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝධ රථ සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ලීසිං සහ ණය පහසුකම් ලබා දෙන පෞද්ගලික ආයතනයේ සහ එහි හිමිකරු සම්බන්ධයෙන් පොලිසිය වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අදාළ ආයතනයේ හිමිකරු විසින් උපදෙස් ලබා දුන් ආකාරය ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නියමිත බව පොලිසිය පැවසුවා. මෙරිහාන ප්‍රදේශයේ පිහිටි ලීසිං සහ ණය පහසුකම් ලබා දෙන පෞද්ගලික ආයතනයක් හිඟ වාරික නොගෙවීම හේතුවෙන් ත්‍රිරෝධ රථයක් නැවත එම ආයතනයේ වෙත රැගෙන ගැනීම සම්බන්ධයෙන් විමසීම සඳහා අදාළ ත්‍රිරෝධ රථයේ හිමිකරු සමග පසුගියදා ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝධ රථ සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතා එහි ගොස් තිබුණා. සුනිල් ජයවර්ධන මහතාට සහ එම සංගමේ ලේකම්වරයාට පොළු අතතිව පැමිණි එම ආයතනයට සම්බන්ධ පිරිසක් විසින් පහර දී තිබුණේ ඉන් අනතුරුවයි. කෙසේ වෙතත් පහර දීම සිදු අවස්ථාවේ එම ස්ථානයෙන් ගමන් කළ පුද්ගලයෙකු සිද්ධිය මෙලෙස පටිගත කර තිබුණා. හොනේ දෙයන්ට පිටා අවට සිටි පිරිස් ඒ සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි අමුතුමංශය දැනුවත් කිරීමෙන් පසු මෙරිහාන පොලිසිය පැමිණ සුනිල් ජයවර්ධන මහතා රෝහල්ගත කළද ඔහු එහිදී ජීවිතක්ෂයට පත් වුණා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ මෙරිහාන පොලිසිය විසින් පහර දීමට සම්බන්ධ පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් ලබන 25 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. සුනිල් ජයවර්ධන මහතාගේ දේහය ඊයේ පස්වරුවේ සිය නිවස වෙත රැගෙන අතර අවසන් ගෞරව දැක්වීම සඳහා බොහෝ පිරිසක් පැමිණ සිටියා. මගේ මහත්තයාද අපිට මගේ පවුලට මගේ දරුවන්ට නැති වෙලා ඉන්නේ අපේ පෞද්ගලික දෙයකටවත් දරුවන්ගේ දෙයකටවත් එයාගේ පුද්ගලික දෙයකටවත් ගිහිල්ලා නෙමෙයි. එච්චර කාලයක් එයා ජනාධිපතිතුමාට අගමැතිතුමාට Facebook වලින් මාධ්‍ය වලින් එයා කිව්වා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න මේ වගේ දේවල් වෙනවා ප්‍රශ්න ඇති වෙනවා කියලා සාහනයක් දෙනවා. වටේ සාහනේ නැති වෙලා ගිහිල්ලා ප්‍රශ්නයක් ඇති වෙච්ච නිසා අන්තිමට මේකේ පිල්ලක් උනේ මගේ මහත්තයා. අපිට හරි යුක්තිය ඉෂ්ට වෙන්න ඕන. චරයි මං ඉල්ලන්නේ. මේ වගේ ආයතන තියෙන්න විදියක් නැහැ. මේක සෝදිසි කරන්න ඕන. මහ බැංකුව බලන්න ඕන. දැන් මේක මේ ප්‍රසිද්ධිය සිද්ධ වුණා. අප්‍රසිද්ධ කොච්චර සිද්ධ වෙනවද? මහ බැංකුව අනුමත කරපු ආයතන පවා ATI වගේ ඒ ආයතන පවා අහිංසක මිනිසුන් සුරා කරනවා. ජනාධිපතිතුමා ගැන සම්පූර්ණ විශ්වාස මුළු රටේ ජනතාව තබලා තියෙනවා. ඔබතුමාගේ නියෝග නිලධාරීන් ක්‍රියාත්මක කරනවාද කියන එක සෝදිසියෙන් ඉන්නේ කියලා. ඒක තමයි අපි ඉල්ලන්නේ. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 14 වෙනිදා කැස්බෑව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර ඇත්තේ කල්බදු ක්‍රමයට වාහන මිලදී ගැනීම සඳහා ණය ලබා දෙන ඇතැම් ආයතන වගකීමකින් තොරව කටයුතු කරන බවට මෙම සිද්ධිය මනා නිදසුනක් බවයි. ඇතැම් සමාගම්වල සේවය කරන සීසකරුවන් දිවයිනේ නමගිය අපරාධකරුවන් දැ සොයා බැලීමට දැන් කාලේ එළඹ ඇති බවද අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඝාතනයට ලක් වූ සුනිල් ජයවර්ධන මහතාගේ පවුලේ ඥාතීන් වෙත සිය ශෝකය පළ කර තිබෙනවා. හිටපු මන්ත්‍රීවරයා එම ට්විටර් පණිවිඩයෙන් අවධාරණය කර ඇත්තේ වරදකරුවන්ට දඩුවම් ලබා දෙන වශයෙන්ම කල්බදු භාණ්ඩ අත්පත් කර ගැනීමේ සමාගම් නියාමනය කළ යුතු බවයි. සාධාරණ සමාජයක නීතිය අතරගෙන ක්‍රියා කිරීමට කිසිවෙකුටත් නොහැකි බව ඔහු නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.
කොරෝනා වසංගතයෙන් පසු ඇතිවන ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා වන ප්‍රතිපත්ති මත තම මැතිවරණ ව්‍යාපාරය මෙහෙවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා. මේ පසුගියදා ඇති වූ තත්ත්වයෙන් ආර්ථික කොරෝනා වසංගතය බරපතල තැනකට ගමන් කරමින් තිබෙනවා. මොකද රජයෙන් කිව්වට පොලී කපා හරිනවා කියලා බැංකුවල එවැනි තත්ත්වයක් සිදු වෙලා නැහැ. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වේ මාස 2කට කලින් පෞද්ගලිකාංශය ආරක්ෂා කිරීම සඳහා රුපියල් බිලියන 500ක් වහාම ලබා දෙන්න කියලා. එතකොට අහයි එහෙම පුළුවන්ද කියලා. එහෙම බැරි අය දේශපාලන භූමිකාවේ නොසිටිය යුතුයි. ඒ නිසා තමයි අපි ප්‍රධාන ලංකාවේ දේශපාලන පක්ෂයේ හැටියට විරුද්ධ පක්ෂයේ පැහැදිලිව මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනෙත් අපේ ඉලක්කයත් අර ඇතිවෙන මහා ආර්ථික කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා කඩාගෙන වැටෙන මහා දැවැන්ත ආර්ථිකය ගොඩ ගැනීම සඳහා අවශ්‍ය නායකත්වයේ සැපීමයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රධාන ඉලක්කය කියලා මතක් කරන්න කැමැතියි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නිසා එය අන්ත පරාජයකට පත්වන බව දන්නා ජනතාව එක්සත් ජාතික පක්ෂයෙන් පමණක් නොව සමගි ජනබලවේගයෙන්ද ඈත්වීමට කටයුතු කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. අද පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා. මංගල සමරවීර මහතා කවුරු කොහොම කිව්වත් රනිල් වික්‍රමසිංහ එක්ක ජෝඩු වෙලා යන ගමනකට තමයි මේ ලෑස්ති වෙන්නේ. මම දැන් සමන්තා පවරාදීන් එතුමාට කියන්න ඇති මේ රනිල් වික්‍රමසිංහගෙන් වෙන් වෙලා යන ගමනක් මංගල සමරවීරට තියෙන්න බෑ කියලා. අයි මංගල සමරවීර මහත්තයාගේ අයවැය ඔක්කොම බලන්න. ඊට පෙර රනිල් වික්‍රමසිංහ කරපු අයවැය పూర్ව ප්‍රකාශ බලන්න. ඒවා හරියටම එකම ප්‍රතිපත්තියක දෙපැත්ත වගේ. අපිට දැනගන්න තියෙන විදිහට ඉහළ පන්තිය සමූහගත වෙලා ප්‍රබල ව්‍යායාමයක් ගෙනියනවා සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායමේ ශක්තිය බිඳ දමන. එමගින් රනිල් වික්‍රමසිංහ මහතාට වාසිදායක තත්වයක් මේ ඉදිරි ඡන්දයේදී ඇති කරන්න. නමුත් සජිත් ප්‍රේමදාස මහතා අද ඡන්දය වෙනුවෙන් කුමක් කියමින් පෙනී හිටියත් එතුමා 2015 ඉඳලා UNP ආණ්ඩුව විසින් දත්තු හැම තීරණයක්ම හොඳට අනුමත කළා. UNP ඇඳුම් මැදගෙනම ඡන්දේ කරපුවාම ඡන්දේ පරාද වෙන බව එතුමා හොඳටම දැක්කා. ඒ නිසා දැන් එතුමා UNP නොවන ඇඳුම් අඳගෙන මේ දවනිකාවට ඉදිරිපත් වෙලා ඉන්නවා ඡන්දය වෙනුවෙන්. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නිසා එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට ගිය හැටිත් යන හැටිත් දන්නා වූ සාමාන්‍ය ජනතාව දැන් කල්පනා කරන්න පටන් අරගෙන තියෙනවා මේ දෙගොල්ලන්ගෙන්ම ඈත් වෙයි. මේ මැතිවරණ කොමිසම මොනවද නීති පනවන්නේ රීති පනවන්නේ ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් කියලා අපි නම් තාම දන්නේ නැහැ. සමහර තැන්වලින් සිදුවෙන ප්‍රකාශානුව කියවෙනවා රැස්වීමකට එන කට්ටියගේ ඔක්කොම නාම ලේඛන හදන්නවා. දුරස්ථභාවය තියාගන්න එක හරි. ඊළඟට මේ නාම ලේඛනේ MOH දෙන්න ඕනේ. මා රැස්වීම තියන්න බෑ. නමුත් කුඩා රැස්වීම තිබීමේදී ඒවට පනවන රෙගුලාසි මෝඩ රෙගුලාසි ඔල්මාද රෙගුලාසි කිසිම ප්‍රායෝගික තත්වයක් ගැන තේරුමක් ඇතුව පනවලා තියෙනවා නෙවෙයි. එහෙම පනවන්නත් බෑ. අපි එක්ක කතා නොකර මැතිවරණ කොමිසම මහා මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකමින් පළ කළ අදහස් කිහිපයක් දැන් මැතිවරණ ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉදිරිපත් කරලා තියෙන නීති රීති ප්‍රායෝගික අපිට මැතිවරණ ප්‍රචාරයක් කටයුතු කරන්න නිදහසක් තියෙන්න ඕන. අද නිදහස් තියෙනවද? රැස්වීමකට 100ක් හරි 500ක් හරි එන්න කිව්වොත් අපිට 100 ලයිස්තුව දෙන්න ඕන. 500 ලයිස්තුව දෙන්න ඕන. මේව කරන්න පුළුවන් නේද? මේ මැතිවරණය අපට වාසිදායකව පැවතෙන මැතිවරණයක්. කිසිම දායක අපට දේශපාලන වශයෙන් උදව් නොකරපු නමුත් මවත් එක්ක පෞද්ගලිකව හිතවත්කම් තිබෙන උදවිය. පැහැදිලිව මට මේ අවස්ථාවේදී කිව්වා අනියම් උදව්වක් නෙවෙයි. ඍජුවම පොට්ටුවල ඡන්දේ දීලා අපේ සහයෝගය ලබා දෙනවා කියලා එක්සත් ජාතික පක්ෂයේ විශාල පිරිසක් මට පෞද්ගලිකව කියලා තියෙනවා මිත්‍රවරු. මේ මාස 6 තුල ආණ්ඩුවට මේ රටේ ජනතාවට සහන දෙන්නත් බැරි වුණා. ජීවන තත්ත්වේ නගා සිටවන්නත් මේ ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. ඒ හින්දා ආණ්ඩුව විශාල ප්‍රමාණ ඡන්දයක් අඩු වෙනවයි කියන එක තමයි පැහැදිලි වෙන්නේ. හැම රැස්වීමකම අඩු ගාන එක්සත් ජාතික පක්ෂයේ 10ක් 15ක් අපිත් එක්ක අලුත් එකක් එක්කව. එක්සත් ජාතික පාක්ෂිකයන් කලකිරීම. ඒ නිසා අපි ඔක්කොම එක්කව වෙලා නැවත මේ රට ගොඩනගන්න අපි එක්කව වෙමු කියන ආරාධනය අපි ඔබට කරනවා. කොහොමද දැන් තියෙන තත්ත්වය ඇතුලේ නිදහස් සාධාරණ මැතිවරණයක් පවත්වන්න බෑ. හේතුව තමයි මේ තියෙන කොරෝනා තත්ත්වය ඇතුලේ රැස්වීම පවත්වන්න බෑ. ඒ ප්‍රශ්නේ තියෙන්නේ මේ මැතිවරණය පවත්වන්නෙම රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වියදම් කරන්න තියෙන පක්ෂවලට එක විදිහකටත් එහෙම කරන්න බැරි පක්ෂවලට තව විදිහකටත් තත්ත්වයන් බිහි වෙන අසමාන ක්‍රමයක් නිසා කොහොමත් මේක නිදහස් සාධාරණ මැතිවරණයක් වෙන්නේ නැහැ. මේ කොමිසම හෝම්වර්ක් එක කියන්නේ මූලික කරුණු ටික කළා නම් මේ ජූලයි මාසේ ඡන්දය තියන්න තිබුණා. නමුත් මේ අය මොකද කළේ? අර උසාවියේ තිබුණ නඩුවල තීන්දුව දිහා බලාගෙන මැතිවරණය තවත් කල්යයි කියලා කල්පනා කරලා කිසිම
වැඩක් නොකර කොමිසම හිටියා. හැබැයි රජයට එක දෙයක් කියන්න. මැතිවරණය සෞඛ්‍ය ආරක්ෂිතව පැවැත්වීම සඳහා වූ රෙගුලාසි භාවිතා කරන විපක්ෂයට මැතිවරණ ව්‍යාපාරය තුල කටයුතු කරන්න තියෙන අවස්ථාවන් සීමා කරන්න අහිමි කරන්න කටයුතු කරනවා නම් අපිට ඒ ගැන විරුද්ධ වෙන්න සිද්ධ වෙනවා. අපි මැතිවරණ කටයුතු පටන් අරගෙන අවුරුදු දෙකමාරක් තිස්සේ මේ කටයුතු කරගෙන එනවා. කොරෝනා එක తాවකාලික අතීත වුවත් ඉදිරියේ සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි මේ මැතිවරණ ව්‍යාපාරය අපි කරගෙන යනවා. ඡන්දේ පෙනිපෙනී බඩු මිල මෙසේ වැඩි කරනවා නම් ඡන්දෙට පසුව කොයි තත්ත්වයක් උදා වේද කියන එක ජනතාවට හොඳින් තේරෙනවා. ඒ නිසා මේ වෙලාවේ ජනාධිපතිවරණයේ ඡන්දෙ දීපු ජනතාවත් කල්පනා කළ යුතුව තිබෙනවා. රටේ යහපත වෙනුවෙන්, Tamanගේ පෞද්ගලික යහපත වෙනුවෙන් ආණ්ඩුවට සිග්නල් එකක් දීලා මේ මහමැතිවරණේ නිසි පරිදි ඡන්දේ පාවිච්චි කරනවා. ප්‍රමාද වෙලා හෝ මේ තීරණය ගැනීම ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන 3/2 ජනතාව ලබා දෙන්න මේ වෙනකොටත් හැඩ ගැස්සලා තියෙනවා. දැන් රතු මිනිත්තුව විශේෂාංගය. රතු මිනිත්තුව මේ මොනරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ බකිනිගස් දෝව වැවයි. වැවේ ජලය යොදා ගනිමින් කුඹුරු අක්කර 50ක පමණ වගා කටයුතු සිදු කිරීමට හැකි නමුත් ඉන් ලැබෙන ජලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මේ වන විට වගා කටයුතු කුඹුරු අක්කර 4කට පමණක් සීමා වී තිබෙනවා. 2008 වර්ෂයේදී 1.36 ලක්ෂයක් වැය කරමින් මෙම වැව ප්‍රතිසංස්කරණය කිරීම සිදු කළද ඉන් කිසිදු පළක් වී නැහැ. අපිට මේ වැව තවත් මේ බැම් උස්සලා කුඹුරු ටික පස්සද්දා ගන්න දෙනවා නම් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. 1.36 ලක්ෂයක් පාස් වෙලත් කිසිම ප්‍රමිතියකින් තොරව කරලා තියෙන්නේ. තොරවුව ගැඹුරට කපලා සම්පූර්ණ වැවේ පිරෙන වතුර ටික ඔක්කොම මේ කුඹුරු ඇතුළට වතුර ටික යන්නේ. සෑහෙන අඩුපාඩු තියෙනවා. අවස්ථා ගණනාවකදී මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුම්වත් කළද ඔවුන් නෑසූ කන්ව සිටින බව ගොවීන් චෝදනා කරනවා. මේ වෙනකොට අපට කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. මේකෙන් දැනට වැඩ කරන්නේ කුඹුරු අක්කර 4ක් පමණයි. බන්ට අඩි 5ක් උස්සලා තියලා තිබුණා නම් මීට වැඩි කුඹුරු ප්‍රමාණයක් වැඩ කරන්න පුළුවන්. මොණ්ඩාගල් ගොවිජන සේවය කරා තමයි මේ වැඩේ කරේ. අපි කාරුණික විල්ලා සිටිනවා. අපේ මේ පවුල් 45ටවත් අඩුම තරමේ කුඹුරු අක්කරයක් හරි දෙන්න. මේකේ සාධාරණයක් ඉෂ්ට කළ දෙන්න. දේශපාලන කාලයට නම් ඇත්තම ඇවිල්ලා මේව මැනලා අහවල් දවසට මේක කරනවා කියනවා. දැන් එහෙම අපව දැන් අවුරුදු ගාණක් මුලා කරලා තියෙන්නේ. රටට බත සපයන ගොවියාගේ සුබ සිද්ධිය තකා මෙම වැව නිසි පරිදි ප්‍රතිසංස්කරණයට තව කොතෙක් කල් ගතවනු ඇද්ද? රතු මිනිත්තුව ඉදිරියේදීත් අවධානයෙන්. රතු මිනිත්තුව COVID-19 වසංගතය මේ වන විට ලෝපුරා ජනතාවට සමාජීය වශයෙන් පමණක් නොව ආර්ථික වශයෙන් විශාල බලපෑමක් එල්ල කර තිබෙනවා. මේ තුළ කර්මාන්තාංශයට එල්ල වී ඇති බලපෑම සුළුපටු නැහැ. දුම්බර රටා විවීම තම ජීවනෝපාය කරගත් මහනුවර ප්‍රදේශයේ ජනතාවට එල්ල වී ඇති බලපෑම පිළිබඳවයි මේ අවධානය. මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර තලගුණේ ප්‍රදේශයෙන් දේශීය දුම්බර රටා කර්මාන්තය සඳහා ඉහළ එල්ලුමක් ලැබීමට ප්‍රධාන හේතුවක් වූයේ එය හස්ත කර්මාන්තයක් වීමයි. මහනුවර ප්‍රදේශයේ පවුල් 75ක් පමණ මේ වන විට තම දෛනික ජීවනෝපාය බවට පත් කරගෙන ඇත්තේ මෙම කර්මාන්තයයි. නමුත් ලොව පුරා ව්‍යාප්ත වී තිබෙන COVID-19 වෛරසය හේතුවෙන් මහනුවර දුම්බර රටා කර්මාන්තයත් දැඩි බලපෑමට ලක්ව තිබෙනවා. ඒ ඔවුන්ගේ ප්‍රධාන ගැනුම්කරුවන් විදේශ සංචාරකයන් වීම හේතුවෙන්. වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ලොව පුරා රටවල් සංචාරක සීමා පැනවීමත් සමග දුම්බර රටා කර්මාන්තකරුවන් තම නිෂ්පාදන අලෙවි කරගත නොහැකිව පත්ව ඇත්තේ දැඩි අසීරුතාවයකටයි. මේ කොරෝනා වුවදුරත් එක්ක වෙලා තියෙන්නේ කිසිම තැනකට මේ බඩුවක් අලෙවි කරගන්න බෑ. නූල් ගන්න ඒ විදියක් ඇත්තෙත් නෑ. බඩු හල්පිරුව ගොඩ ගැහිලා. තිබුණා ඕඩර් හොඳට නෑ හදපු බඩු දෙන්න විදියකුත් නෑ. හරිම අසරණ තත්ත්වයක තමයි පත් වෙන්නේ. හෝටල් එහෙම ඔක්කොම වහලා තියෙන්නේ. සංචාරකයෝ ඉන්නේ නෑ. අපිට ඉතින් බිස්නස් කර ගැනීමටම අපහසුතාවය තියෙන්නේ. අපිත් එක්ක වැඩ කරපු අය ඉන්නවා. එයාලට පඩියක් ගෙවා ගන්න ඕනේ. එයාලා දැන් අතරමං වෙලා ඉන්නේ. බිස්නස් නොකර අපිට කිසිම දෙයක් කරන්න බෑ. රජයෙන් ගෙවලා හරි මේවා මිලදී ගන්න කියලා තමයි අපි කියන්නේ. කිසිම අපිට සාහනයක් ලැබුණේ නැහැ. අපි බඩු දෙන අය තාම ගන්නෙ නැහැ. මාර්තු 20 වෙනිදා බස්සන අද වෙනකම් වැඩ කරන. මෙහෙම ගියොත් එයින් අපිට හිඟා කන්ට වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැමුන්ට පාරම්පරික සිය කර්මාන්තය අතහැර දැමීමට සිදුව තිබෙනවා. වටිනා ඉතිහාසයකට උරුමකම් කියන මෙම දුම්බර රටා කර්මාන්තය වියකී යාමට ඉඩ නොදී ඒ රැක ගැනීමට පියවර ගන්නා ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
බොහොම ඈත ඉතිහාසයක් තියෙන දුම්බරට කර්මාන්තයේ ලෝකේ එකම ගම උඩුදුම්බර තලගුණේ මේ ගම්මානේ. මේක අතීතයේදී රජවරුන්ට සලුපිලි සපයපු ගම. අපි කරලා තියෙන නිර්මාණ ඔක්කොම එකතු වෙලා තියෙන්නේ අලෙවි කරගන්න විදිහක් නැහැ සංචාරක ව්‍යාපාරයේ විඳ වැටීමත් එක්ක. මෙහෙම ගියොත් මට හිතෙන විදිහට මෙච්චර වටිනා කලාවක් නැති වෙලා යයි. දැනට මේක යුනෙස්කෝ සංස්කෘතික ආයතනයෙන් ලෝක උරුම කලා ශිල්පයක් හැටියට නම් කරන්න යෝජනා වෙලා තියෙන මට්ටමේ කලා ශිල්පයක්. හුඟක් දුගයි මේක මේ තත්ත්වයට එක්ක රාජ්‍ය මැදිහත් වීමක් නැතුව නැති වෙලා ගියොත් ලොකු අපරාධයක්. ටයරයක් හිසේ වැදීමෙන් අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ පසිදු හිරුෂාන් ඊයේ නිවස වෙත පැමිණියා. කෙසේ වෙතත් පසිදු තවමත් පූර්ණ වශයෙන් සුවය ලබා නොමැති බව ඔහුගේ සහෝදරයා අප සමග පැවසුවා. ව්‍යවස්ථාවේ තුන්වන පරීක්ෂණයේ 18 ව්‍යවස්ථාවේ අංක 1 සිට අයන්න සිට යන්න දක්වා වැටි 9කින් මූලික අයිතිවාසිකම් පිළිබඳ සඳහන් වෙනවා. පසින්දු හිරුෂාන් කියන්නේ මගේ චූටි මල්ලි. එයාගේ හීනෝන විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන එක. විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා පළමු වසරේ ශිෂ්‍යයෙක් විදිහට මාස දෙකක් වගේ කාලයක් තමයි යාට විශ්වවිද්‍යාලයට අධ්‍යාපනය ලබන්න සිදු වුණේ. එදා මොකද්ද පාටියක් තිබුණා කිව්වා. ඉතින් ඒකේ ඉවරලා එනකොට තමයි පඩිපෙලෙන් පල්ලෙහාට බහගෙනදී උඩින් ටයර් එකක් කවුරු හරි කෙනෙක් කියවලා ඒ ටයර් එක වැදීමෙන් පඩිපෙලෙන් පල්ලෙහාට වැදිලා කුඩා මුලේ විශාල වශයෙන් ලැබෙයිජ්ජක් වෙලා තියෙනවා. ජීවිතේ දෙයි කියලා කවුරුත් හිතුවේ නෑ ඒ වෙලාවේ. 21 වෙනිදා පසිදු හිරුෂාන් මාර්තු මාස 6 වෙනිදා විශ්වවිද්‍යාල පරිසරයේදී අනතුරකට ලක්වන්නේ කළමනාකරණ පීඨයේ පළමු වසර සෙසුන්ගේ මූලිකත්වයෙන් පැවති සාදයක් අතරතුරයි. සාදය පැවති ස්ථානයට විනෝද වීම සඳහා ටයරයක් ගෙනවිත් ඇති අතර එය උස් ස්ථානයක සිට පසිදුගේ හිසට වැටීමෙන් අනතුර සිදුව තිබුණා. අනතුරට ලක් වූ පසිදු ඇතුළත් කෙරුණේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෙතයි. දින 98ක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබුව පසිදු ඊයේ නිවස වෙත පැමිණියා. දැන් චූටි මල්ලිව ගෙදර ගෙනල්ලා තියෙන්නේ. නමුත් එයා පූර්ණ සුව තත්ත්වයකට පත් වෙලා නැහැ. සිද්ධිය පිළිබඳව එයාට මතකයක් නැහැ. දැනට විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනය ලැබීම සම්බන්ධයෙන් ලොකු මතකයක් එයාට නැහැ. මොකද්ද උනේ කියන එක ගැන එයා දැනුවත් නැහැ. එයා මතක නැහැ කියලා තමයි කියන්නේ. එයාගේ හිසටයි බරපතල විදියට හානි සිද්ධ වුනේ. ඉතින් දැන් එයාට කතා කරන්න අමාරුයි. කෑම ගිල්ල ගැනීමේ අපහසුතාව තියෙනවා. ශරීර සමබරතාවය නැහැ. අකුරු ලියන්න බෑ. පූර්ණ සුව තත්ත්වයකට පත් වෙන්න කොච්චර කාලයක් ගත වේද? මුළු ලංකාවාසී ජනතාව මෙයාට ආශිර්වාද කරා, එයාට සුවය ප්‍රාර්ථනා කරා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අපි විශ්වාස කරන්නේ ආව ඉක්මන් සුවයක් මේ වගේ ලැබුණේ. අනතුර සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතාද අදහස් පළ කළා. මෙම සිසුවා සම්බන්ධයෙන් තවදුරටත් ශ්‍රී ලංකා පොලිසිය විසින් විමර්ශන පවත්වනවා. මෙම සිද්ධියට අදාළව මිනීමැරීමට තැත් කිරීම සහ නවක වද පනත යටතේ දැනට විමර්ශන කටයුතු කෙරෙමින් පවතිනවා. ඒ අනුව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන සිසුවා මෙම මාස 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. එදිනට ගරු අධිකරණය විසින් වැඩිදුර විමර්ශන වාර්තාවක් ඇඳවා තිබෙනවා. එළඹෙන ඉරිදා කොළඹ ප්‍රදේශ කිහිපයකට පෙරවරු 9 සිට රාත්‍රී 12 දක්වා පැය 15ක කාලයක් ජල සැපයීම අත්හිටුවන බව ජල සම්පාදන හා ජල අපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ 2, 3, 7, 8 සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයීම අත්හිටවනු ඇති. මීට අමතරව කොළඹ කොටුව ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයනු ඇති බව එම මණ්ඩලය සඳහන් කළා. දැන් තවත් දේශපාලන කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. මහවැලි සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ සහ පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන යන මහතුරුන් ඊයේ දිනේදී යාන් ඔය ජලාශ ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඒවා නීත්‍යානුකූලව ඒ බවුන්ඩරිස් ගැසට් කළා. ඒතර අපි ඒවට ආපහු ඉතින් කැබිනට් එකට ගිහිල්ලා ඒවාරේ නීති රීති වෙනස් කරලා බවුන්ඩරිස් වෙනස් කරගන්නවා. එහිදී ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස සහ දේපල අහිමිවන්ට මෙතෙක් වන්දි මුදල් නොලැබීම පිළිබඳ සාකච්ඡා කළ අමාත්‍යවරුන් ඒ සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන බව ප්‍රකාශ කළා. එන්න ඒ දේ නම් කරන්න එපා. අපිට යන්න පාර හදලා දෙන්න කරුවා මිනිස්සුනේ. දැන් කියලා දෙන්න දැන් හිත පටන් ගන්නවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා ගමන්ගත් සුකෝපභෝගී මෝටර රථය වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක ගැටි ඊයේ රාත්‍රියේ අනතුරට ලක් වුණා. අනතුරෙන් පසු ටිපර් රථයේ රියදුරු පලා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ගල්ගමුව ප්‍රදේශයේදී තීන්ත ප්‍රවාහනය කළ ලොරි රථයක් මෝටර රථයක ගැටි ඊයේ අලුයම අනතුරට පත් වුණා. බදුල්ල දුම්රිය ස්ථානයේ සිට පට්ටිපොළ දුම්රිය ස්ථානය දක්වා වන කොටසේ අවදානම් ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
තංගල්ල පොලිස් විශේෂකාරී බලකායට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 2 මිලිග්‍රෑම් 750ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු 26 හැවිරිදි තංගල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බව තංගල්ල පොලිසිය පැවසුවා. මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මල්ලතු විහාර පාර්ශවයේ ගාලු දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය වැයිහේනී සුමරනායක ස්වාමින් වහන්සේ ඊයේ අපවත් වුණා. උන්වහන්සේගේ ආදාන පූජෝත්සවය උනන්විටිය මහවිදුහල් ක්‍රීඩාංගණයේදී හෙට සිදු කෙරෙනවා. පානදුර හිරණ පාලමසල නවතා තිබූ මෝටර රථයක් බොල්ගොඩ ගඟට පෙරළී යාමෙන් එහි සිටි 28 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා. ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදු වුණ අවස්ථාවේ මෝටර රථයේ සිටි පිරිමි පුද්ගලයා දිවි බේරාගෙන ඇති අතර ඔහු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වටා හිරෝ දැන් අවධානය දවසේ විනිමය අනුපාත පිළිබඳව. දැන් ලොව වටා හිරු. ලොව වටා හිරු. කෙන්යාවේ නයිරෝබි නුවර ගම්මානයකදී 21 හැවිරිදි කාන්තාවකගේ අත්පා ගැට ගසා පොලිස් නිලධාරියෙකු විසින් යතුරු පැදියක පසුපැස ගැට ගසා බිම ඇදගෙන යාමේ සංවේදී දර්ශන පෙළ විදේශ මාධ්‍ය වාර්තා කළා. එම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2019 වසරේදී ඇමරිකාවේ ඔක්ලහෝමාහි පොලිස් නිලධාරියෙක් කළු ජාතික පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී අමානුෂික අන්දමින් කටයුතු කිරීමේ දර්ශන පෙළක් මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යන්ගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා. I can't breathe. Stop breathing. I can't breathe, please. Can't breathe. Hey, give me your hand. I can't breathe. I got hands full. අවස්ථාවන් කිහිපයකදීම තමන්ට හුස්ම ගැනීමට අපහසු බව පවසන එම සැකකරුද පොලිස් භාරයේ සිටියදී ජීවිතක්ෂයට පත් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මේ අතර වර්ගවාදයට එරෙහිව අදත් ලොව රටවල් රැසක විරෝධතා පැවැත්වුණා. ලොව වටා හිරු. පසුගිය වසරේ නේපාලයේදී පැවති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වී එරටදීම අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී විශිෂ්ට ලෙස සමත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඇගීමේ උත්සවයක් පසුගියදා කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහපෙරුම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා එක්ව සිටියා. මේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ඇගීමට පාත්‍ර වුණේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ චතුනී කරුණාරත්න සහ චමෝදී කරුණාරත්න, කොළඹ විශාඛා විද්‍යාලයේ යහානි කුරුප්පු මෙන්ම ගංගා සෙනවිරත්න, කොළඹ කාන්තා විද්‍යාලයේ අයිලා චිට්ටි සහ එම විද්‍යාලයේම ඇලේනා සෙනවිරත්න යන ක්‍රීඩිකාවන්. ක්‍රීඩා ශේෂ්ත්‍රයේ ඔබේ හීනය ජාත්‍යන්තර ඔලිම්පික් පදක්කමක හීනය වෙන්නට ඕනේ. අධ්‍යාපන ශේෂ්ත්‍රයේ ඔබේ හීනය රටට බලදායි දියුණු සංස්කෘතික පුරවැසියෙක් වීම වෙන්නට ඕනේ. අධ්‍යාපන අමාත්‍යාංශය විතර අපි තීන්දුවක් ගත්තා. පළවෙනි වාර විභාගය පවත්වන්න ඕන නෑ මේ වසරේ ඉඳලා කියලා. ජනවාරි මාසේ ඉඳලා මාර්තු අග දක්වා වන වාරේ තමයි අපේ ඉස්කෝලේ ක්‍රීඩා තරඟ තියෙන්නේ. අපේ බිග් මැච් එක තියෙන්නේ. එක්ස්ට්‍රා ඇක්ටිවිටීස් ඔක්කොම තියෙන්නේ මේ පළවෙනි වාරේ. විදුහල්පතිවරු ගෙනල්ලා දීලා තියෙනවා මේ තරම් විශාල ගුණ. ඒක මොනවද තියෙන්නේ? අම්මලා ක්ලාස් ටීචර්ට එවපු ලියුම්. මගේ දියණිය අහවල් ශ්‍රේණියේ ඉගෙනුම ලබන අහවල් රෝගීන් පීඩා විඳින බැවින් නිවාසාන්තර තරඟවලට සහභාගී කරවීමෙන් වළකනු මැනවි. මේක උපසංස්කෘතියක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි නිදහසේ දූල පුතාලා සියල්ලටම ළමා කාලය විඳ ගන්න දෙන්න ඕනි. අපේ ප්‍රතිපත්තිය ඒක. ඒ වගේම අනික් පැත්තෙන් මතයක් තියෙනවා ක්‍රීඩාවට යොමු වුණොත් අධ්‍යාපනයත් එක්ක සමාන්තරව යන්න බෑ. අධ්‍යාපනයේදී අසාර්ථක වෙනවා. ක්‍රීඩා දිවියෙන් පස්සේ තමන්ගේ ආර්ථික දිවිය අසමත් කර ගන්නවා. මේ මිත්‍යාවන්. ඒ නිසා අපි මෙතනින් පටන් ගනිමු. එසමගින් 11:55 මධ්‍යන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. පැත්ත නොගත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව දිසුන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. නැවත හමු වෙමු සවස 6:55ට.
සුබ දවසක්. Hiru TV මේ ටෙලිවිෂන් අලුත් කරන කාලයයි.